හොඳයි. මේකේ පළවෙනි ගාන. මේ පළවෙනි ගානේ මම බලාපොරොත්තු වෙන්නේ අර ලක්ෂයකට සංරෝධනය කරලා තියෙන අවස්ථාවක මේක ගුරුත්වයට නිදැල්ලේ වැටිලා හරියට මේ තන්ත්‍රයේ විවිධ සමාන අවස්ථාවක මෙතන ඇති වෙනවා ආවේගික ගැස්මක්. අයි කියලා ආවේගයක් ඇති වෙනවා මේ තන්ත්‍රයේ. ඒතර මේ ලක්ෂයකට සංරෝධනය කරලා නිසා මෙතෙට සංරෝධනය කරන නිසා ගැට ගන්න නිසා මේ ආවේගය ඇති වුණාම මෙයාගේ මේ අංශවල ප්‍රවේගය තියෙන්නේ තන්තුවල නාමක. ඔක මම කලින් සාකච්ඡා කරලා මේ ලක්ෂයකට මේ තන්තුව සංරෝධනය කරලා තියෙන නිසා මෙතන ගැස්මක් ආවේගික ගැස්මක් ඇති වුණාම අර සිරස්ස පහළට විච්ච ප්‍රවේගය මේ අංශවල සිරස්ස පහළට විච්ච ප්‍රවේගය එකපාරට තන්තුවල නාමක දිශාවට හැරෙනවා. එතකොට මෙයා වෘත්තචලිතයේ ගෙදෙනවා කේන්ද්‍රයේ ඕවෙන අරේ සිම්පල් ලේවුණු වෘත්තාකාර චලිතයේ ගෙදෙනවා. ඔන්න ඕක තමයි උතර තියෙන සංසිද්ධිය. ඒ සංසිද්ධිය අල්ලා තමයි මම මේ ගැටුව නිර්මාණය කරේ. ඉතින් මේක ඕන සෙකන්ඩ් පේපර් එකේ ගානක් දක්වා ගෙනියන්න පුළුවන්කම තියෙනවා. මෙතනින් පස්සේ එතන වෘත්තාකාර චලිතය සම්බන්ධයෙන් කරුණු කාරණා ගෙනිහිලා. ඒකට වැදගත්ම දේ තමයි මෙතනදී ගානේ දැනගන්න ඕනේ. මෙයා නිදැල්ලේ වැටිලා මේ තන්ත්‍රයේ දිගට සමාන දුරකට ආවම මෙතන ආවේගික ගැස්මක් ඇති වෙනවා. ඒ ගැස්ම නිසා තන්තුවට ලම්බව ප්‍රවේගයක් හට ගන්නවා. ඉතින් මම මේ ප්‍රවේගයේ v කියලා අනුමත කරලා තියෙනවා. අර ප්‍රවේගයේ v නෝට් කියලා තියෙනවා. එතකොට i සමානයි ඩෙල්ටා m අපි දාන්නේ මේ අංශුවට තන්තුවට ලම්බව. ඒ තන්තුවට ලම්බව i සමානයි ඩෙල්ටා m දාන්න හේතුව මේ ආවේගය අපේ සමීකරණය මගේ ගැනීම සඳහා. ඉතින් ඒ ටික තමයි මේකේ තියෙන සංසිද්ධිය. ඊට පස්සේ අහන්නේ අනතුරු එළවෙන පහළ ලක්ෂයේදී මෙයාගේ වේගය මොකක්ද කියලා. ඒකට ශක්ති සංසිද්ධිය දාන්න පුළුවන්. හැබැයි ශක්ති සංසිද්ධිය දාන්න බෑ මේ ගැස්මට පෙරයි පසුගිය අවස්ථාවල. මොකද මේ ගැස්ම නිසා ශක්තිය හානි වෙනවා පද්ධතිය. ඒ නිසා මේ ගැස්මෙන් පස්සේ අංශුවටයි සාමීක පස්සේ අවස්ථාවල තමයි ශක්ති සංසිද්ධිය දාන්න පුළුවන්. මෙතන මගේ අතින් පොඩි වැරද්දක් වෙලා තියෙනවා කැල්කියුලේෂන් එකේදී. මට ඒක ධර්මයෙන් පෙන්නුවා. මේ v වල අගය මම ගණනය කරලා sorry. v වල අගය ගණනය කරලා තියෙනවා මම මෙතන මේ භාගයයි වර්ගමූල මූල 3යි d හරි. එතකොට දැන් සමීකරණයේ අන්තිමට වල v වර්ගයේ තියෙන දේ එන්න ඕනේ 4න් 1යි. මේ මෙතන තියෙන සමීකරණයක් හදන්න v වර්ගය ඍණ මූල 3යි da සමානයි u වර්ගය ඍණ 2යි මෙන්න මේක මේ v වර්ගයට මේ අගේ ආදේශ කරගන්නවා 4න් 1යි මූල 3යි ga ඉන්නේ ඍණ මූල 3යි ga සමානයි u වර්ගයේ ඍණ 2යි කියලා. එතකොට දැන් මෙතන u වර්ගයේ සමාන වෙනවා u වර්ගයේ සමාන වෙනවා මෙතන ඍණ 4න් 3යි මූල ga ධන 2යි ga. හරි මෙතන ඉන්නේ 4න් 3යි මූල ඍණ 4න් 3යි මූල 4න් 3යි මූල ඍණ 4න් 3යි මූල 3යි ධන 2යි ga. ඒතර එකෙන් ga විදිහට ගත්තොත් 2 ඍණ 2 ඍණ 4න් 3යි මූල 3. නොමේ u වර්ගයේ දෙන්න ඔය වගේ අගයක්. එතකොට අපිට ඕන නම් මේක සුළු කරලා ගන්න හැකි u වර්ගය සමානයි ag යට 4 කියලා ගන්න. 8 ඍණ 3යි මූල 3 කියලා. ඒ නේ u වර්ගය
භාගය වලින් මේ විදිහට ගන්න පුළුවන් ගෝලකයේ මට ඇවිල්ලා තියෙන ප්‍රතිඵලය වැරද්දක් තියෙනවා මොකද මෙතන විවරකයේදී හතර ආදේශ වෙලා නැති නිසා. ඒතර පළවෙනි කාරණේ ගැන මට කතා කරන්න තියෙන්නේ එච්චරයි. දෙවෙනි කාරණේ ඊටවසේම සාකච්ඡා කරන්න තරම් දෙයක් නැහැ. නමුත් මම කිව්වා මම මේ මෙතනින් එහාදී ටිකක් සවිස්තරාත්මකව මේක කරනවා කියලා. ඒ නිසා පොඩ්ඩක් එතන අපි කතා කරමු. ඒකේ තියෙන්නේ මේ අර ගෝල දෙක ඇවිල්ලා ගැටෙනවා. ගෝල දෙක ඇවිල්ලා ගැටෙනවා. එතකොට රේඛීය ගාමිතාවස්සිතිය දාලා තියෙන තියෙන්නේ ගාමිතාවස්සිතිය දාලා තියෙන දානකොට කිසියම් පැත්තකටනේ. එතකොට මම දාලා තියෙන්නේ මේ පැත්තට. ප්‍රවේග හරි දාගෙන තියෙනවා. මෙතන ඔක්කොම පොඩි වැරද්දක් තිබුණා කියලා මම දරුවේ ආවයි එතන. ඔව් mistake එකක් තිබ්බා අපි බලමු මොකක්ද කියලා v වල අගය v සමානයි නෙමෙයි v සමානයි නෙමෙයි ඒක ධනයි දෙකයි උතර පොඩි වැරද්දක් තියෙනවා කියලා පේනවා දුන්නා මට නම් පැහැදිලි නෑ මොකද්ද වැරද්ද කියලා සාමාන්‍ය දෙයක් ඒක පොඩි ඉලක්කම ගෙන්නේ වීම මේ ගාමිතී මෙච්චර ලොකු දෙයක් නෑ न्यूटन के प्रत्यावर्त नियम ගාමිතා සංසිද්ධියයි දාලා තියෙන්නේ ඒක දාපුවාම ඔන්න තුන්වෙනි කාරණා ගැන මට විශේෂයෙන් යමක් කියන්න ඕනේ මොකද මේ කලින් ගැටලුවකට මම මේ සංසිද්ධිය අල්ලා ගැටලුවක් දැම්මා දැන් ඒකේ මේ ප්‍රක්ෂිප්තවල තියෙන මෙන්න මේ ගුණාංගය තමයි මම මෙතන පැහැදිලි කරන්න ඕනේ ඒ තමයි කිසියම් ප්‍රක්ෂිප්තයක පතේ චලිතයේදී අපි දන්නවා අනිවාර්යයෙන්ම මේ ප්‍රක්ෂිප්තයක් චලනය වෙද්දී එයාගේ පතේ එකම සිරස්කුස පසු කරන අවස්ථා දෙකක් තියෙන හැම විටම මේ උපරිමෝසේ අවස්ථාව දෙනවා උපරිමෝසේ විතරයි ඒක නැත්තේ අනිත් සෑම සිරස්කුසකටම අදාළ අවස්ථා දෙකක් තියෙනවා පතේ ඒක තමයි ස්වභාවය එතකොට අපිට පුළුවන් මේ සිරස්කුසකට සිරස්කුසවල හැම වෙලේම සමාන කුසවල දෙකක් තියෙනවා නැත්තේ අර උපරිම අවස්ථාව විතරයි හරි එතකොට එක් කුසකට හරි තියෙන තිරස් දුරට අපි ගත්තොත් කැපිටල් X කියලා අපිට පුළුවන් එම අර ආරම්භක අවස්ථාවේ එම මොහොත දක්වා චලිතයට තිරස් දිශාවට සහ සිරස් දිශාවට S සමානයි යෝගී කරන භාගයේදී වගේ දාලා x වල වර්ග සමීකරණයක් ගන්න පුළුවන්. මොන ඕක තමයි මට මෙතන මතු කරන්න ඕන කාරණා. හරි. x වල වර්ග සමීකරණයක් ගන්න පුළුවන්. ඕක හොඳට මතක තියාගන්න ඕනේ පොයින්ට් එක. හරි. එකම සිරස් කුස පසු කරන තිරස් දුරවල් දෙකක් තියෙනවා. එයින් එක් තිරස් දුරකට අපි සංකේතයක් ගත්තොත් x කියලා එම අවස්ථාවට අදාළ ප්‍රක්ෂිප්තයේ චලිතය සඳහා කිලසට සහ සිරසට සමානයි යෝගී කරන භාගයේ වගේ දාලා අපිට පුළුවන් අර තිරස් දුරට අදාළ වර්ග සමීකරණයක් ගන්න. ප්‍රෝග්‍රෑම් වර්ග සමීකරණයක් නම් යාට සාධාරණ වශයෙන් තාක්ෂණික මූල දෙකක් තියෙන වෙලාව මේ තාක්ෂණික මූල තියෙනවා. මේ මූල වෙන්නේ මේ වර්ග සමීකරණයේ මූල වෙන්නේ අර සිරස් කුසවල වල තියෙන තිරස් දුරවල් දෙක. එතකොට මේක එක මූලයක් අනිත් එක මේ මූලය. එතකොට අපිට පුළුවන් මෙතන අර මූල ඓක්‍ය සම්බන්ධයෙන් සමීකරණයක් ගන්න. දැන් අපි ගත්තොත් මේක x0 කියලා. x දාන x0 මූල ඓක්‍ය සමානයි මේ අඩිය විදිහට මේක. මේ අඩිය විදිහට මේක. කියන්නේ මූල ඓක්‍යයට අපිට සම්බන්ධයක් ගන්න පුළුවන්. ඒ වගේම මූල ගුණිතයටත් සම්බන්ධයක් ගන්න පුළුවන්. ඒකේ මූල වෙන්නේ අර අදාළ තිරස් දුරවල් දෙක. ඉතින් අන්නේ පොයින්ට් එක තමයි මම මේ ගැටුවේදී පාවිච්චි කරලා තියෙන්නේ. ඔබට තේරෙනවා මේ ගැටුව කොහොමද විසඳලා තියෙනකොට මේ පොයින්ට් එක පාවිච්චි කරලා තියෙනවා. හරි? තිරසයි දාලා සමාන යෝග දෙන භාගයේ වර්ගය දාලා
බලය මේ තියෙනවා 896 ගුණ කිරීම 10 තුන්වෙනි බලය. සෝරි ඒක ජවය ප්‍රකාශන බලය තමයි අපි F කියලා අරන් තියෙන්නේ. එතකොට F ඍණ 210 ගුණ කිරීම 10 තුනේ බලය g sin theta. ඒ කියන්නේ බලයේ විවේචිත කොටස ඒකම ප්‍රතිරෝධය 210 ගුණ කිරීම 80 කියන එක අරගෙන නැහැ. ඍණ 210 ගුණ කිරීම 80 සමානයි ස්කන්ධය තියෙනවා මේ සහ මේ තෝරන්නේ බිඳුවයි මේ මේක බිඳුවට සමානයි. දැන් මෙතන මේ කොටස තමයි අඩු වෙලා තියෙන්නේ. හරි? ඒක සරලයි. ඊළඟට අපි පස්වෙනි ගානට ගියොත් පස්වෙනි ගාන මේ පස්වෙනි ගානේ දැන් මේකේ ප්‍රශ්නේ අහනවා මේ දණ්ඩේ සිරසන ආනතිය වැඩිම අගය මොකක්ද කියලා. ඒ දණ්ඩේ සිරසන ආනතිය වැඩිම අගය. දැන් ඔබ ප්‍රායෝගිකව හිතන්න ඕනේ පස්වෙනි ගාන මේ රළු විද්‍යාවක් සහ රළු පොළොවකට මේ දණ්ඩ හේතු කරලා තියෙනවා. මේකේ තියෙන තොරතුරු මෙන්න මෙහෙම රූපේ ආකාරයට එක සමාන රළු තිරස් පොළොවක් හා සිරස් විත්‍ය ගැටෙමින් AB ඒකාකාර දණ්ඩක් සමතුලිත ස්ථාන දෙකේදීම ඝර්ෂණ කෝණයේ දණ්ඩාවේ දණ්ඩේ සිරසන ආනතිය වැඩිම අගය 2 ලැම්ඩා බව වෙනවා. ඒතර අපි දණ්ඩේ සිරසන ආනතිය මෙතන θ කියලා ගත්තොත් මේ θ වල මැක්ස් අගය θ මැක්ස් සමානයි 2 ලැම්ඩා කියලා තමයි ඔප්පු කරන්න ඕනේ. ඒක තමයි සාධනය කරන්න ඕන ප්‍රතිඵලය. එතකොට මේ දණ්ඩේ සිරසන ආනතිය වැඩිම අගය. ඔබට පේනවා මේ ගාන හදන්න කියලා මම කරන්න ගිහිල්ලා මම කපලා තියෙනවා. ඔබට පේනවද? ඒ කියන්නේ දැන් මම try කරේ මේ θ කියන්නේ සාධාරණ අවස්ථාවක් කියලා අරගෙන සුළු කරලා θ වල මැක්ස් අගය ගන්න try කරා. මම සමීකරණ දෙකක් කියනකොට තුනක් කියනකොට මට තේරුණා ඒකෙන් යන්න අමාරුයි කියලා. ඊට පස්සේ තමයි මම අර තාර්කය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔබ දන්නවා මේක මේ පැත්තට ඇල කරන්න දණ්ඩ මෙහෙම ආනතිය වැඩි කරන්න ඒ කියන්නේ සිරසත් එක්ක දින ආනතිය වැඩි කරන්න තිරසත් එක්ක නම් එන්නේ නඩු වෙන්න කරන්න. මේක ගන්න මෙහෙට ගන්න තිරසත් එක්ක දින ආනතිය වැඩි වෙනවා. ඒ කියන්නේ විස්තන්න බැල වෙනවා. එතකොට සිරසට දන්නේ ආනතිය වැඩි මාර්ගය කියලා කියන්නේ මේක ඇල කරන්න පුළුවන් උපරිම සීමාව. ඒ කියන්නේ මේ අවස්ථාවේ දන්න සීමාකාරී සමතුලිතතාවයේ තියෙන්න ඕනේ. ඒ ඔබ දන්නා සීමාකාරී සමතුලිතතාවයේ යම් ලක්ෂයක් පවතිනවා නම් සීමාකාරී සමතුලිතතාවයේ පවතිනවා නම් එතනදී ඝර්ෂණ බලයයි අභිලම්බ ප්‍රතික්‍රියාවේ සම්ප්‍රයුක්තය ඒ දෙකේ සම්ප්‍රයුක්තය අභිලම්බයේ සමග සාධන කෝණය ඝර්ෂණ කෝණයට සමානයි. ඔක තමයි මෙතන කතන්දරය. මෙතෙන්ට අදාළව තියෙන පොයින්ට් එක ඕක. හරි? මෙතෙන්ට අදාළව තියෙන ඔන්න ඔය පොයින්ට් එක. හරි? කාරණා පැහැදිලිද මම හිතන්නේ. දැන් මේ අවස්ථාවේදී මේ ඝර්ෂණ බලයේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ සම්ප්‍රයුක්තය අභිලම්බ මේකද? අන්න එයා අභිලම්බයේ සමග සාධන කෝණය ලැම්ඩා. අභිලම්බයේ සමග සාධන කෝණය ලැම්ඩා. එතකොට මේ බල දෙක හම්බෙන තැන ඉඳලා හරියට පල්ලෙහාට තමයි මේ දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය ළඟ මෙයාගේ බල ක්‍රියාත්මක වෙන්නේ. හරි. එතකොට ඕක තමයි උදේට අදාළ පොයින්ට් එක. ඊට පස්සේ කොට සූත්‍රය දාන්න තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. එතකොට මේ දැනගන්න ඕන දේ තමයි අර මෙතන AB සමාන වැඩිම ආනතිය දීකයි ගණන් කියලා මම යෝජනා කරනවා. එවිට එහාගේ ලක්ෂ්‍ය සීමාකාරී සම්පූර්ණතාවය ඇත. මේ තැන් දෙකම සීමාකාරී සම්පූර්ණතාවය තියෙනවා. හරි? මේ තැන් දෙකම සීමාකාරී සම්පූර්ණතාවය තියෙනවා. එතකොට ඒ
දෙකේ සංයුක්තය අභිලම්බයත් කාලේ කොනේ දර්ශන කෝණ ප්‍රමාණය මේක 90 වෙනි ලැම්ඩා වෙනවා. මෙතන ලැම්ඩා වෙනවා. මුදුනේ කෝණ සලකලා අර කොටස් සූත්‍රයේ දෙවෙනි අවස්ථාව අපි පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට මේ 6 වෙනි ගාන මේ ගැටලුව මම හම්බුනේ පොතෙන් අරගෙන ගොඩක් වෙනස්කම් වලට භාජනය කරලා සෑහෙන මහන්සියක් කළා අර ගාන. හැබැයි මම දීලා තියෙන ආන්සර් එකේ මම පොඩි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. එකක් පළවෙනි එක වැරද්දක් ගාන හදාද්දි මම නිවැරදි කරා. ගිනේ වේගයෙන් ඉඳලා දුන්නේ ඒ not display කියන අනිත් ඒවා මේ ප්‍රතිඵලය. මේක මේ මොකද්ද මේ ඒ හම්බේ පොතේ මේ ගත්ත ගැටලුව මේ මම ගොඩක් නවීකරණය කරලා මේ ගැටලුව නිර්මාණය කළා. ඇත්තට මේ ගානේ පොඩි වැරදි කීපයක්ත් තිබුණා. මේ ඒක හරි ගස්සලා තමයි මම මේක හැදුවේ. ඉතින් අන්තිමට ගාන හදද්දි මට පොඩක් කනගාටුවක් ආවා. මේක පොඩි ගාන අතරමඟේ වැරද්ද සිද්ධ වෙලා තියෙනවා. කෙසේ නමුත් මේ ගාන හොඳ ගැටලුවක්. ඒ සංසිද්ධිය තාම හොඳ සංසිද්ධියක්. දැන් අපි බලමු මේක කතා කරලා මොකක්ද මේ සංසිද්ධිය කියන්නේ කියලා. හරි? ඒ සංසිද්ධිය කියන දේ අපි බලමු. ඒක කියන්නේ ඒ කියන ඉන්ද්‍රයවත් උතුරු දෙසට නොට් 15ක ඒකාකාර වේගයෙන් ගමන් කරමින් තිබෙන මොහොතක සතු බීනවත් මුහුදු සතුන් පහක් නිතර දිගින් දිස්විය කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. මේ ඒ කියන යුද නැව උතුරට නොට් 15ක වේගයෙන් ගමන් කරමින් ඉන්නකොට එයාට නිරිත දිසේ මුහුදු සතුන් පහක් දුරින් මේ B කියන යුද නැව දිස්සනවා. හරි? ඒ යුද නැවට මේ තියෙනවා නොට් 25ක වේගයක්. يعني දිශාව කියන්නේ ඊට පස්සේ කියනවා එවිට B නැවේ කපිතාන්වලයා ලැබුණු අනවන්නේ ඒ නැවේ ගමන් මාර්ගයේ ඒට මුහුදු සතුන් එකක් ඉදිරියෙන් ස්ථානගත වන ලෙසයි. ඒ නැවේ ගමන් මාර්ගය කියන්නේ මේක තමයි. ඒ නැවේ ගමන් මාර්ගය කියන්නේ මේක. දැන් මෙයාට නියෝගයක් ලැබෙනවා. ඒ නැවේ ගමන් මාර්ගයේ ඒට මුහුදු සතුන් එකක් ඉදිරියෙන් ස්ථානගත වෙන්නේ. ඒ කියන්නේ අර එන්න කලින් මුහුදු සතුන් එයා ගිහිල්ලා ස්ථානගත වෙන්න කියලා කියන ස්ථානගත වෙන්න කියන්නේ ඒට මුහුදු සතුන් එකක් ඉදිරියෙන් කියලා. එතකොට දැන් මේකෙදි දැන් මේ දෙන්නම ගමන් කරනවානේ. ඒ මෙහෙට යනවා B එතකොට සාමාන්‍ය මේ වගේ පැත්තකට එන්නේ. අපිට පොළොවේ දාමුනේ මේ ගැටලුව විසඳන්න අමාරුයි. ඒ නිසා තමයි ඒක සාපේක්ෂව B ගේ චරිතය සලකලා ඒ ගැටලුව විසඳලා තියෙන්නේ. එතකොට ඒක සාපේක්ෂව B ගේ චරිතය සලකනවා නම් ඒ නිශ්චයයේ ගියාමනේ. මේ මෙතනමයි ඉන්නේ. එහෙනම් ඒක සාපේක්ෂව B ගේ පෙත හරියටම B ගන්න ඕනේ. මෙන්න මේ කුස මුහුදු සතුන් එකක් වෙන විදිහට. මුහුදු සතපොන් එකක් වෙන විදිහ මේ උස. ඒ පොයින්ට් එක. ඒතර මම මේ ගැටලුව බලන්න ඒකේ විසඳලා තියෙනවා. ඒ මුහුදු සතපොන් එකයි. ඊට පස්සේ මේ කෝණය ඒතර මේ තියෙන්නේ ඇත්තටම ඊට සාපේක්ෂව B ගේ පෙත. මේ කෝණය මම θ කියලා අරගෙන ඒ θ ට sin එතන sin සූත්‍රය දාලා tan θ අරගෙන තියෙනවා. හරි? ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මයේ දාලා මේ ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගයට සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මය දැන් අපි දන්නවා ඒට සාපේක්ෂව B ගමන් කරන්නේ උතුරින් θ කෝණයක් නැගෙනහිරට වෙන්නේ. ඒක θ මොකක්ද කියලා මෙතන කැල්කියුලේට් කරලා තියෙනවා tan θ වල අපේ. දැන් θ දන්නවා කියන්නේ. ඒ කියන්නේ අපි θ දන්නවා. මොකද tan θ දන්න නිසා ඊට පස්සේ මේ අරන් තියෙනවා මේ සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මය දාලා ත්‍රිකෝණය අරගෙන ඒකට ආය පාරක් sin සූත්‍රය කියලා තියෙනවා. ඒකට sin සූත්‍රය ලියපුවාම sin θ cos θ පද එනවා. මොකද මෙතන කෝණයක් තියෙනවා අර θ රින් alpha කියලා. ඊට පස්සේ ඒකෙන් cos θ වලින් බෙදලා ඔය කියන සමීකරණය අරන් තියෙනවා. මෙතන වෙච්ච දේ තමයි මම හිතන්නේ මොකක්ද උනේ කියන එක. මෙතන මගේ දැන් පළවෙනි වතාවට මේ ගැටලුව මම
සංසිද්ධිය ඇසුරෙන් නිර්මාණය කරපු ගැටලුවක් ඒක. එතකොට කනගාටු කරන්නේ මේක මම දීලා තියෙන උත්තරේ ආවේ නැති එක. මම කටුවේට පොලේ හදද්දී උත්තරේ උත්තරේ තමයි මම දැන්නේ ඒක. මේ නෝ ආයෙම දෙවි වතාවට හරියට හදද්දී පොඩි වෙනස්කම් සහිතව තමයි ආවේ. වෙනස්කම් සහිතව. අර සයින් එක ඔස්සරක මාවල ඒකයි කරන්නේ. සයින් එක ඔස්සරක මාවල කුයිතව නියතේ වෙනස්කම් උත් තියෙනවා. නමුත් මෙතන සිද්ධිය හරියටලා මම මේ සිද්ධිය අල්ලලා දෙවෙනි කොටසේ ගැටලුවක් නිර්මාණය කරනවා ඉදිරියේ පේපර් එක. ඒ නිසා මේක හොඳට මනසට ගන්න දැන් මෙතන අර මෙයාට අඳ ලැබෙනවනේ මුකුසතුම එකක් ඉදිරියේ ඉස්සරහට වෙන්නේ. එතකොට අපි කියනවා ඒට සාපේක්ෂව B පෙත අනිවාර්යයෙන්ම තියෙනෝනේ මෙතන ඉඳලා මුකුසතුම එකක් ඉදිරියේ වෙන්නේ. ඒකෙන් අපි කරේ ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගයයිසිතේ තියෙන දිශාව හොයාගත්තා. ඒක පාවිච්චි කරලා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ මේ ලියන්නේ. ඒක පාවිච්චි කරලා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ ලියන්නේ. ඒක තමයි එතන උනේ. ඊට පස්සේ සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ දාලා සයින් එකේ දාපුවම ඒක නිකම්ම එනවා. ඒක නිකම්ම එනවා. ඊළඟට මේ දෛශික ගාන. ඉතින් මේ දෛශික ගානේදී මට ඕනුනේ ඇත්තටම මෙන්න මේ කාරණේ රිවයිස් කරන්න. ඒ දෛශික ගානේදී මට ඕනේ මෙන්න මේ කාරණේ රිවයිස් කරන්න. මොකක්ද දන්නවද? දැන් මේක දීලා තියෙන්නේ මාපාංක 2a ඍණ 3b ධන c කියලා මේකේ සමානයි වර්ගමූල 136. හරි. රොබර් මතකද මම අර ත්‍රිගුණිතයේ ගුණයට ඉගෙනුවා ඒක ගුණයක්. මතකයි ත්‍රිගුණිතයේ ගුණ සාකච්ඡා කරද්දී a.a කියන එක සමානයි මොඩ් a වර්ගයේ කියන්නේ. ඒ කියන්නේ යම් දෛශිකයක මාපාංකයේ වර්ගයේ සමානයි එම දෛශිකයේ එයත් එක්කම ත්‍රිගුණිතය. ඉතින් ඔන්න ඔය කියන ගුණාංකය තමයි මම මෙතෙන්ට පාවිච්චි කරේ. ඒක ඔබට පේනවා මෙතන මාපාංකයේ තියෙන්නේ. මේක ඇතුලේ යම් දෛශිකයක් තියෙන්නේ. ප්‍රකාශනය කරලා ඒක අවසානයේ දෛශිකයක් නේ. එතකොට එහෙනම් මේ මාපාංකයේ වර්ගයේ සමානයි 136යි. ඒ කියන්නේ 2a ඍණ 3b ධන c කියන දෛශිකයේ මාපාංකයේ වර්ගය 136 සමානයි. එතකොට මෙන්න මේ ගුණාංකය අනුව යම් දෛශිකයක මාපාංකයේ වර්ගය කියන්නේ එම දෛශිකයේ යාත් එක්කම ත්‍රිගුණිතය. එහෙනම් මම මෙතන ලියුවේ 2a ඍණ 3b ධන c dot ඉත 2a ධන ඍණ 3b ධන c සමානයි 136යි. දැන් මෙතනදී ත්‍රිගුණිත ගන්න ඕනේ. ඒ ගණිතී පාවිච්චි කරන්න පුළුවන් ප්‍රතිඵල දීලා මෙතන මම දීලා තියෙනවා. මාපාංකයේ 3යි. මාපාංක b 4යි. b සමානයි c. b සමානයි c නම් mod b සමානයි mod c. ඊළඟට a හා b කියන නම්බරක. ඒතර ඔබ දන්නවා a හා b නම්බරක නම් නම්බරක දෛශික දෙකක් අතර ත්‍රිගුණිතයේ බිඳුවයි. ඒතර එහෙනම් a dot b එන හැමදාම බිඳුව එන්න ඕනේ. මෙතන a dot b එනවනේ දෙකකට. මේ 2a ඍණ 3b එක ත්‍රිගුණිතය ගැන තියෙනවා. ආයෙ ඍණ 3b 2a එක ත්‍රිගුණිතය එනවා. ඒ අවස්ථා දෙකේදීම a dot b එනවා. ඒතර a dot b එතන වල බිඳුව එනවා. ඊළඟට මේ 8 වෙනි ගානට ගියොත් තිරස්තලයේ හොඳ දැක්කේ. මම ටිකක් වැඩිපුර මේක දානවා. මේ මම හිතුවා සෙකන්ඩ් පේපර් එකේ ගානකට මේ යොදනවා. මේ මොකද මම වැඩිපුර තිරස්තලයේ උද්දේශය කතා කරගෙන යනකොට කම්බයිනස් වල අද වෙනකම් තිරස්තලයේ උද්දේශය දීලා නැහැ. ඒක කොහොම අඩුවේ මේ උද්දේශයේදී ඒක දෙන්නේ. දැන් මේක තියෙන්නේ මේ වගේ මේ සිරස් අක්ෂයකට මෙහෙම එක සමාන තන්තු දෙකකින් ස්කන්ධයක් ගැට ගහලා මේක තිරස් තරයක වෘත්ත ජගතේ යෙදෙනවා.
සමාන m දානවා මේ තලයට ලාම්බකෝ. තලයට ලාම්බකෝ f සමාන m දානවා. ඒ තමයි එක කරන්න පුළුවන් එක වැඩ. දෙවෙනි එක තමයි උස්සචන දෙක කේන්ද්‍රයේ දෙස දාන f සමාන m. හරි? ඔන්න ඔය වැඩ දෙක තමයි අපිට කරන්න පුළුවන් කාන්තාවය. ඔය වැඩ දෙක තමයි අපිට කරන්න පුළුවන් කාන්තාවය. ඒක තමයි අපිට කරන්න පුළුවන් කාන්තාවය වෙන්නේ. එතකොට මේක දානවා මේ t ට එනවා සමීකරණය. t කියන්නේ මේක බව එනවා. ඒතර ඔබ දන්නවා මේ චලිතයේ පවතින නම් මේ යට තියෙන ධම්ම කොටස හැකිලෙන්නේ නැතුව තියෙන්න ඕනේ. මේ චලිතයේ මේකේ පවතින නම් යට තියෙන ධම්ම කොටස හැකිලෙන්නේ නැතුව තියෙන්න ඕනේ. මොකද යටේ හැකිලෙන්නේ නැත්නම් උඩේ කොහොමද හැකිලෙන්නේ නැහැ. යටේ තියෙන ධම්ම කොටස හැකිලෙන්නේ නැතුව පැවතීම තමයි මේකේ චලිතයේ ඇතිවීම සඳහා ප්‍රමාණාත්මක අවශ්‍යතාවය වෙන්නේ. ඒතකොට ඒ සඳහා t විශාලයිව සමාන බිඳුව යුතුයි කියන කාරණේ තමයි මම මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. ඔබට ඒක තේරෙනවා ඒ කාරණාව. ඊළඟට මේ සම්භාවිතාවයේ ගැටලුවට ගියොත් මේකේ තියෙනවා මෙන්න මෙහෙම කියලා. මල්ලක එකා සමානයේ තරමේ පන්දු පහ සුදු පන්දු පහක්ද සුදු පන්දු පහයි රතු පන්දු 7යි කළු බඳු 3යි. ඒ කියන්නේ ඔක්කොම ගත්තොත් 15. දැන් මේ කියන්නේ ප්‍රතිස්ථාපන රහිතව පන්දු 3ක් ඉවර ගන්නවා. යටත් පිළිසෙන් එක් පන්දුවක්වත් සුදු වීමයි. එතකොට එක පන්දුවක්වත් සුදු වීම කියන එකෙන් අදහස් වෙන්නේ සියල්ල සුදු නොවීම කියන අවස්ථාව හැර ඉතුරු ඕන එක. එහෙනම් මෙතෙන්දී අලු කරන්න ඕනේ P W dash W dash W dash මේ W dash එකෙන් මම අදහස් කරේ සුදු නොවීම කියන සිද්ධිය. ඒතර P W dash W dash W dash කියන එක අලු කරන්න ඕනේ. හරි? ඒතර එකෙන් මේක අලු කරන්න ඕනේ. ඇත්තම කියනවා නම් ඒකට මේකේ එන්නේ ඔයගොල්ලෝ මතකද මේක මේවා ඉතින් ලිව්වත් එකයි නොලිව්වත් ප්‍රශ්නයක් නැහැ. W dash ඊළඟට W dash given W dash කියන්නේ මම ඒක ලියලා දිනවා මම හිතන්නේ. ඔව්. P W dash ඊළඟ P W dash given W dash කියන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මේ තියෙන පළමු බන්දුව සුදු නොවීම. මේකෙන් අදහස් කරන්නේ පළමු බන්දුව සුදු නොවි නම් මේක දෙවෙනි සුදු නොවීම. ඊළඟ එක එන්නේ P W dash W dash W dash කියන්නේ. හරි ඒ කියන්නේ අර පළමුව දෙවන බඳු දෙකම සුදු නොවි කියනකොට තුන්වෙනි සුදු නොවි කියන්නේ. මේක නම් නොලිවුවත් ප්‍රශ්නයක් නෑ. නමුත් අර අවබෝධයේ පිණිස තමයි මම මේ කතන්දරේ ඔබට කිව්වේ. මේක නොලිවුවත් ගැටලුවක් නෑ. ඒවනම් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඉතින් පළමු බඳු සුදු නොවි කියන්නේ 15 වෙනි 10යි. ඊළඟ එක 14 9යි 14 8යි ඒ ආදි වශයෙන් එනවා. ඊළඟ මේකේ රෝමිලක්කන් දෙක කොටසේ කිසිම බඳුවක් සුදු නොවි. අතරම මේ ගැටලුව මම හදලා දාපු ගැටලුවක්. මේ ඔබට මතකද විභාග ගැටලුවකට මේ වගේ එකක් තියෙනවා. ඒකෙත් අර පළවෙනි දානකොට පස්සේ දෙවෙනි දානකොට පළවෙනි දාන. කරුණේ කියන්නේ මේක මම හදනකොට මගේ දුන්නු ඒකම වෙලා තියෙනවා. ඒ වරදක් නෙමෙයි කියන දෙවෙනි එකේ හදන්න දෙයක් නෑ. කිසිම වර්ගයක් සුදු නොවීම කියන කලින් කරලා තියෙනවා. ඒතකොට ඒක නිකන් ලියන්න විතරයි අපිට තියෙන්නේ. ඊට පස්සේ කියනවා බන්දු තුනම එකම වර්ගයක යුක්ත වීමේ සම්භාවිතාවය. ඉතින් මම හිතන්නේ ඔබට තේරෙනවා ඒ කියන්නේ WWW හෝ RR හෝ BBB කියන්නේ. ඒතකොට මේ රෝගිලක්කන් තුනට ඉල්ලන්නේ මෙන්න මේක. PWWW හෝ
මේක වෙන්නේ නැහැ. මේ දෙකම වෙන්නේ නැහැ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. ඒතර අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් අනිවාර්යයෙන්ම මේලේ සම්භාවිතාවය කියන්නේ සම්භාවිතාවන්ගේ අයිතිය. අනේ පොයින්ට් එක තමයි උඩට ගන්න. හරි? මේලේ සම්භාවිතාවය කියන්නේ සම්භාවිතාවන්ගේ අයිතිය. දැන් මම ඔබට කිව්වා මේ මම මෙතන යන මේ ඩිස්කෂන් එක කරද්දී සෑම පොයින්ට් එකකම පසු කරනවා කියලා. හරි? ඉතින් ඒක කරන්නේ ඔබගේ යහපත වෙන්නේ. මම හිතන්නේ අපිට තව ප්‍රශ්න පත්‍ර 12ක් විතර කතා කරන්න කාලය තියෙනවා. ඒතකොට මීට කලින් ඒවා ඒක ඔක්කොම එකතු කරපුවාම ප්‍රශ්න පත්‍ර 16ක විතර වගේ මොහොක් මේ අවසාන වටේට අපිට සෙට් වෙනවා ඒ ටික ඔයගොල්ලෝ හරියටම කරගත්තොත්. ඒ ප්‍රශ්න පත්‍ර 16 කියන සෑම විෂය කරුණක්ම හරියට ගණනය කරලා ඒ දුන්න හැම ගානක්ම ආයෙත් පුළුවන් විදිහට ආවොත් ඔබ අනිවාර්යයෙන්ම C සාමාත්‍රයට උඩින් කියන B හෝ A සාමාත්‍රයට යනවා. කිසිම ගැටලුවක් නැහැ ඒක. මේ ප්‍රශ්න පත්‍ර ටිකේ කතා කරන සෑම සිද්ධාන්තයක්ම කතා කරන හැම එකක්ම එකින් එකට වෙරිෆයි කරලා හරියට මේක උඩට අරගෙන ඊළඟට ඔයගොල්ලෝ මේ දෙන ඕනම ගානක් මේ පේපර් වල තියෙන ඕනම එකක් ආයෙ ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් මේ තත්ත්වයේ දෙනසින් මේක හදිස්සි වෙලා ගන්න බෑ. මේ විදිහට කරගෙන යන්න ඕනේ. ඊළඟට මේකේ 10 වෙනි ගාන ගත්තොත් ඒ 10 වෙනි ගානේ තියෙන්නේ අර දත්තේක වැරද්දක් සිද්ධ වුණොත්. දත්තේක වැරද්දක් සිද්ධ වුණොත් ඒ වැරද්ද මත ගොඩනගෙන මධ්‍යමයේ සහ විචලතාවය කොහොමද අපි නිවැරදි කරන්නේ කියන කාරණා. ඒක තමයි මේකේ තියෙන පොයින්ට් එක. ඉතින් ඔය වැඩේ පාවිච්චි කරා නම් දැන් නිවැරදි මධ්‍යමයේ වල නම් මම හිතන්නේ කියන්න ඕනේ නැහැ. නිවැරදි එකතු වෙලා දත්ත ගන්න දෙතුනම මේක එනවා. ඒ කියන්නේ අර නිවැරදි විචලතාවය හොයන්නේ සිග්මා වර්ගය සමානයි එකම විචලතාවක් සිග්මා i සමාන 1 සිට n දක්වා xi වර්ගය ඍණ x බාර වර්ගය කියන මේ විචලතාවයේ තියෙන මේ සූත්‍රය පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නේ. මෙතන සංඛ්‍යාත සහිත ව්‍යාප්තිය නම් මෙතන f වෙනවා. එක දත්තයක් එක වතාවක් විතර තියෙන ව්‍යාප්තියක් නම් මේකේ ඉන්නේ. නැත්නම් මෙතන f5 කියලා එනවා. දැන් මේ 10 ගැටලුවේ කියනවා නිරීක්ෂණ 10ක මධ්‍යය නිසා සම්මතක ගමනේ 30යි 4 කැලෙස ගණනය කර ඇත. හරි? නිරීක්ෂණ 100ක. එක් නිරීක්ෂණයක නිවැරදියගේ 30 වෙනුවට 40 සාවද්ද ලෙස ලේඛනගත කර කියලා. ඒ කියන්නේ 30 වෙනුවට 40 10ක් වෙනුවට කියලා. නිරීක්ෂණ 100 නිවැරදි මධ්‍යමයේ හා සම්මත අපගමනයේ මධ්‍යමයේ ගැන කතා කරන්නේ සම්මත අපගමනයේ යනවා නම් අපි ඉස්සෙල්ලාම කරන්නේ අර වැරදි මධ්‍යමයට වැරදි විචලතාවයට අදාළ මේ ප්‍රකාශනය කියනවා. වැරදි එකට අදාළ ප්‍රකාශනය කියනවා. හරි? එතකොට එනවා 1.100. දැන් මෙතන මොකද අපි කරන්නේ අර කඩනවා අර එක දත්තයක වැරදි දත්ත 99ක්ම හරි. ඒතර i සමාන 1 සිට 99 දක්වා xi වර්ගය. ඒ කියන්නේ වැරදි එක හැර ඉතුරු ටික. හරි? ඒ හරියම ටික 99 වර්ගවල එකතුව. දැන් මේක කියන්නේ 30 වෙනකොට 40 දාලා දෙනවනේ. එහෙනම් මෙතන තියෙන්නේ 40 වර්ගය. ඔනෝක එනවා ඍණ දිහේ වර්ගය. මැදේ දිහේ කියලා දෙනවා. දිහේ වර්ගය. හරි? ඒක ඔබ තමයි තියෙන්නේ. මේ ඔබ තමයි උතන තියෙන්නේ. උනාර වැරදි විචලතාවයට අදාළ ප්‍රකාශනය ලියන එක ලියද්දී අර කඩනවා අපි හරියට 99ක් තියෙනවනේ. ඒ හරියට 99 වර්ගවල එකතුව අපි කඩලා වෙනම ගන්නවා. ඒ අනිත් දත්තේ විතර ගලවලා දානවා.
ඒ වගේ මොකද සම්මත අපලමේ දීලා තියෙන 4 දශමික කියන්නේ. හරි සම්මත අපලමේ තමයි 4 දශමික කියලා දීලා තියෙන්නේ. එතකොට විචලතාවයේ කොට ඒක වර්ගයනේ. එතකොට c යේ ගුණම මෙතන c යේ ගුණ වෙනවා සමානයි සිග්මා i සමානයි 1 සිට 99 දක්වා xi වර්ගය ධන 40 වර්ගය ඍණ 100 වතාවක් 30 වර්ගය. දැන් මෙන්න මේක ඇත්තට කරගන්න. ඒ කියන්නේ නිවැරදි ගත්ත 99 මේ වර්ගවල එකතු කරගන්නවා මේක. ඊට පස්සේ මොකද කරන්නේ? නැවත සූත්‍රය ලියනවා අර මේ නිවැරදි මේ තියෙන වැරදි විචලතාවය නිවැරදි විචලතාවයට ලියනවා. නිවැරදි විචලතාවය කියුවොත් සිග්මා වර්ගයේ නිවැරදි සමානයි 1/100 වතාවක් අර සිග්මා i සමානයි 1 සිට 99 දක්වා xi වර්ගය ධන අන්න අර 30 වර්ගය දාන්න 40 වර්ගය නෙමෙයි 30 වර්ගය. මොකද හරි දත්තේ තියෙන්නේ අඩු කිරීම මේ x බාර වල නිවැරදියි. x බාර නිවැරදි. අන්න ඒකේ වර්ගය. හරි නිවැරදි x බාර වල වර්ගය. ඉතින් ඕකේ ඉතින් දැන් මේ process එක මතක තියාගන්න. මේ ක්‍රියාවලිය මතක තියාගන්න. හරි. ඉතින් මේ ක්‍රියාවලිය මතක තියාගත්තාම ඔයාලට පුළුවන්කම ලැබෙනවා මේ සක්කාරය වෙනවා ගන්න. ඒ தත්ත්වයට දැන් මනස ඔටෝමැටික් එන්නට ඕනේ. ඉතින් ඕක තමයි මේ ෆස්ට් පේපර් එකේ මට කතා කරන්න තියෙන කරුණු කාරණා ටික. ෆස්ට් පේපර් එකේ කතා කරන්න තියෙන කරුණු කාරණා ටික ඕකයි. හරි. දැන් ඊළඟට එනවා අපි සෙකන්ඩ් පේපර් එකේ සාකච්ඡාවක යමු. අපි නම් සෙකන්ඩ් පේපර් එකේ සාකච්ඡාවට යමු. මේ සෙකන්ඩ් පේපර් එකේ ඉතින් මේ ප්‍රවේගකාල වක්‍ර ගාන ගත්තොත් ඒ ප්‍රවේගකාල වක්‍ර ගාන අතරම සිලබස් එකෙන් පිට කතන්දරයක් ඒක. මොකද විෂය නිර්දේශයේ තියෙන්නේ ඒකාකාර තොරණ වලින් චලිත ගැන විතරයි. මම මේක විචාරය තුනේ ගැටලුවක් මේකට ඇතුල් කරා. ඉතින් ඒක මම දැන කරපු දෙයක්. දැන් මේකේ ප්‍රවේගකාල වක්‍රය ඉඳලා තියෙනවා. ඔබට වෙනවා ඒක. මේකේ මට විස්තර කරන්න තියෙන මෙච්චරයි. මේක මහලොකු දෙයක් නෑ. දවසටම ලබාගත් උපරිම ප්‍රවේගය දේශනා කරපු කාලය. උපරිම ප්‍රවේගය නිරූපණය මෙතනින් ඒක 116යි. මොකද මේ වර්ග සිතේ උපරිමගේ 116 දේශනා කරපු කාලය අප්‍රතියයි. මන්දරේ ගමන් කළ කාලය. මන්දරේ ගමන් කළ කාලය ඉල්ලනවා. ඒතර මන්දරේ ගමන් කළ කාලය
මන්දනේ ගමන් කරනවා. ප්‍රවේගයේ ශූන්‍ය වෙනකන් මන්දනේ ගමන් කරනවා. ඊට පස්සේ ඇත්තටම මෙයාගේ ප්‍රවේගය ඍණ වෙනවා. ඒ ඍණ වෙනවා කියන්නේ මෙයා ආපිට එන්න පටන් ගන්නවා. හරි? ප්‍රවේගය ආපිට එන්න පටන් ගන්නවා. එතකොට මෙතන මේ ප්‍රවේගයේ මන්දනය කියලා මෙතන කතා කරන්නේ ප්‍රවේගයේ ඝනයේ දිශාව තියෙන මන්දනය. ඒකෝද අපි මේ මෙතෙන් දෙනකන් වස්තුව එක පැත්තකට ගමන් කරනවා. කිසියම් පැත්තකට. මේ පැත්තට තියෙන ප්‍රවේගය ඝනය කියලා තමයි මේ කරලා තියෙන්නේ. ඒක මෙතනින් පස්සේ ආපහු හැරෙනවා. අනිත් පැත්තට හැරෙනවා. ඒතර මන්දනයෙන් ගමන් කළ කාලය කියන එක මට දැන් තමයි ඒක අහුනේ නේද මේ උත්තරේ වැරදි. මන්දරේ ගමන් කරන්නේ ප්‍රවේගයේ ශූන්‍ය වෙන තෙක් කියන එකේ වැරද්දක් තියෙනවා. මගේ වැරද්දක් වෙලා තියෙනවා. මන්දරේ ගමන් කරනවා අර 44 තත්පරය වෙනකම් මන්දරේ. මොකද මේ දැන් මන්දරේ හරි එක පැත්තකට මන්දරයක් තියෙනවා අනිත් පැත්තට තොරණයක් තියෙනවානේ. ඒ විතර මගේ මිස්ටේක් එකක් වෙලා තියෙන්නේ. මෙතන 44 තියෙනවා. ඒකෝර දැන් මෙතන මන්දරේ තියෙන්නේ මේ පැත්තට. මන්දරේ මොකද අපි මේ වස්තුව මුලදී ඉඳලා යන්නේ මේ පැත්තට. කොහේ හරි අපි දැන් මේ පැත්තට යනවා කියන. මේ පැත්තට යන්නේ. හරි. ඒතර මේ පැත්තට තමයි මන්දරේ ඉඳලා තියෙන්නේ මේ 30 වෙනි තත්පරේ. ගිහිලා ප්‍රවේගයේ බිඳුව වෙලා තියෙනවා. බිඳුව වෙලා ඊට පස්සේ ආපහු හැරෙනවා. ප්‍රවේගය ඉර වෙනවා කියන්නේ ආපහු හැරෙනවා. මෙහෙම ගියේ කියන ප්‍රවේගයේ බිඳුවල ආපහු හැරෙනවා. ඔක තමයි තියෙන්නේ. ඒතර මෙතන තමයි ඔය t සමාන බිඳුව අවස්ථාව. ඊට පස්සේ t සමාන 20 අවස්ථාව මේ වගේ හරියට. ඊට පස්සේ t සමාන 30 අවස්ථාව මේ වගේ හරියට. ඊට පස්සේ මේ ප්‍රවේගයේ ශූන්‍ය වෙලා ඊට පස්සේ මෙයා ආපහු හැරෙනවා. ඒත් මෙන්න මේ හරිය වගේ කියනකො t සමානයක් ඔය 44 කියන අවස්ථාව. ඒතකොට මේ 30න් පස්සේ මෙයා මන්දරේ යනවා ගිහිල්ලා ප්‍රවේගයේ බිඳු වෙනවා. ඊට පස්සේ ආපහු එනකොට මෙයාගේ වේගය එන්නේ වැඩි වෙනවා. නේ? ඍණ ප්‍රවේගයේ ඍණ එනවා විශාලත්වය වැඩි වෙනවා. ඒතකොට මේ පැත්තට ත්වරණයක් තියෙනවා කියන්නේ මේ පැත්තට මන්දරයක් තියෙනවා. එතකොට දැන් මෙතන මන්දරයෙන් ගමන් කළ කාලය තුරම පොඩි ප්‍රශ්නයක් එනවා කොයි පැත්තටද කියන්නේ. ඒතකොට මේ ප්‍රශ්නේ පොඩි ගැටලුවක් තියෙනවා කියන මට පැහැදිලි. ඒතකොට මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ඉවැදි කරගන්න මෙන්න මෙහෙම. මුල් දිශාවට මන්දරයෙන් ගමන් කළ කාලය කියලා. ප්‍රශ්නේ පොඩි වෙනසක් හදාගන්න වෙනවා මුල් දිශාවට මන්දරයෙන් ගමන් කළ කාලය. මුල් දිශාව. ඒ කියන්නේ ආපහු හැරෙන්න කලින්. අන්න එතන මුල් දිශාවට කියන වචනේ ඇතුළත් වෙන්න ඕනේ ප්‍රශ්නේ. දැන් තමයි අතන මේ ඒකේ දෝෂයක් තියෙනවා කියලා මම දැක්කේ. මුල් දිශාවට මන්දරයෙන් ගමන් කළ කාලය. ඒතකොට මුල් දිශාවට මන්දරයෙන් ගමන් කළ කාලය කියන්නේ මෙතන විතරයි. හරි? ඒක විතරයි. එතකොට මේ මොහොත අපිට හොයාගන්න පුළුවන්. ඒතර මේක ඇල්ල අහුවෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ දෙන්න ඇතුළේ මුල් දිශාවට ඔය ලියන්න ඕනේ පේපර් එකේ. මොකද ඔය පේපර් එක ආයේ මේ හදන වෙලාවකම අපිට තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. මුල් දිශාවට මන්දරයෙන් ගමන් කරන කාලය.
දිශාවට මන්දනේ ගමන් කළ කාලය කියන්නේ. එතකොට මෙන්න මේ කාලය හොයන්න ඕනේ. ඒක හොයන්න නම් ඔය තීරිය 30 වර්ගයේ 116 වෙන තීරිය 30 වර්ගයේ බිඳුවට සමාන කරලා විසඳන්න ඕනේ. එතකොට මේක විසඳුවාම එනවා තීරිය 30 සමානයි වර්ගමූල 116 කියලා. එහෙනම් t සමානයි තව එකක් එනවා ඒකෙන්නේ මේ පැත්තනේ මේ අවස්ථාව විතර ඉන්නේ වර්ගමූල 116 ධන 30 तो මෙතෙන් දෙන්නේ වර්ගමූල 116 ධන 30. එතකොට මන්දනේ මුල් දිශාවට ගමන් කරන කාලය ඉන්නේ එතකොට මේ ගැප් එක ඉන්නේ මේ මෙතනදී කාලයනේ 30 ධන වර්ගමූල 116. එතකොට ගමන් කර මේ මොහොතේ කාලය යගේ එතකොට එහෙම මුල් දිශාවට මන්දනේ ගමන් කරන කාලය කියන්නේ ටයිම් ඩිෆරන්ස් එක. ඒ ඩිෆරන්ස් එක වර්ගමූල 116 සමානයි. එතන මේ ප්‍රශ්නේ පොඩි වෙනසක් ඇති කරගන්න ඕනේ. ඊළඟට බිඳුව සහ අභිසරණ තුළ අංශයේ විස්තරය. ඒ අංශයේ විස්තරය අන්න ඒක මෙන්න මේ කැලේ විස්තරය වෙනම ගන්න ඕනේ මේක වර්ගඵලය. ඊළඟට මේ වර්ගඵලය හොයලා ඒකෙන් මේ වර්ගඵලය අඩු කරන්න ඕනේ. අයි මේ තියෙන ආපහු වෙන්නේ විස්තරණ කියලා ආපහු වෙනකොට විස්තරණය කර ගනිද්දී ආපහු වෙන්නේ ගඩ වෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි අනුකරණයේදී මෙන්න මේ වර්ගඵලයට එකතු කර ගන්න ඕන නම් මේ අනුකලය දෙක ගන්නනේ අනුකලය කියන්නේ. මොකද මෙතන ඉන්නේ ධන වර්ගඵලයක් මේකේ නිර වර්ගඵලයක් ඉන්නේ. මේ නියම වර්ගඵලය ගන්න ඕන නම් මේ කොටස වෙනම අනුකලය කරලා මේ කොටස වෙනම අනුකලය ගන්න ඕනේ. වක්‍රයේ යට වර්ගඵලය වෙනවා. වක්‍රයේ යට වර්ගඵලය වෙනවා මේ ටික වෙනම අනුකලය කරලා මෙදින මෙදින්ට අනුකලය කරලා ඊළඟට මෙදින්ට අනුකලය කරලා ඒකේ විනාශය ගන්න ඕනේ. මොකද මේ අනුකලය තුන එන්නේ විනාශය. මෙතෙන්ද අනුකලය කරපුවම එන්නේ විනාශය. ඒක ධන කරගන්න ඕන නම් මේ අනුකලය ඉස්සරහට ඊළඟට දාපුවම මේක ධන අගේ තමයි එන්නේ. එතකොට තමයි ඇත්තටම මෙන්න මේ වර්ගඵලයයි මේකේ එකතු. දැන් අපිට ඕනේ වක්‍රයට වර්ගඵලය කියන්නේ නෙමෙයි. දැන් අපිට ඕනේ එහෙම කරන්නේ දැන් අපිට ඕනේ විස්තරය. එතකොට විස්තරය නම් මෙයා ආපහු ආව ටික අඩු වෙන්න ඕනේ. ඉතින් ඒක ඔටෝමැටිකලි අඩු වෙනවා. ඕගොල්ලෝ 20 ඉඳලා 40 සතරට අනුකලනය කරනවා. ඔය 20 ඉඳලා 40 සතරට අනුකලනය කරනකොට මෙන්න මේ වර්ගඵලයයි මේ වර්ගඵලයේ ඍණාංගයයි එකතු වෙන්නේ. ඒකම තමයි අපිට ඕනේ. අපට අවශ්‍යලා තියෙන්නේ ඒකම. මොකද මේ කොටසේ නිරූපණය වෙන්නේ ආපහු වෙන ටිකනේ. අර මෙහෙම ගිහිල්ලා ආපහු වෙන ටික මෙන්න මේ ටික තමයි ඔය මෙන්න මේකේ නිරූපණය. ඩෙල්ටා 3 කොටි කියලා මම අරන් තියෙන්නේ නිරූපණය එන්නේ. ඩෙල්ටා 3. දැන් අපිට ඕනේ මේ වර්ගඵලය අරගෙන ඒකෙන් මේක අඩු කරන්න නැත්තරම අපිට ඒ කාර්යය ඔටෝමැටිකලි සිද්ධ වෙනවා කෙලින්ම 20 ඉඳලා 44ට අනුකලනය කරනවා. මොකද මේ වර්ගඵලයේ වෙන වර්ගඵලය නිසා මේ වර්ගඵලයේ මේක අඩු වෙච්ච උත්තරේ අපිට හම්බ වෙනවා 20 ඉඳලා 44ට අනුකලනය කරලා. හැබැයි මේ විස්තරණ වලින් තමයි එහෙම කරන්නේ. වක්‍රයේ වර්ගඵලය වුණා නම් එහෙම මේක ඇතුළේ වෙනම අනුකලනය කරලා මේකට අනුකලනය ලියලා ඒක ඉස්සරහින් රිලක්වත් දාන්න ඕනේ ඒක ධන වෙන්නේ. එතකොට තමයි ඇත්තටම මේ වර්ගඵලයෙන් මේ වර්ගඵලයෙන් අයින් කරන්නේ. අපිට මෙතනදී ඕනේ විස්තරණය නිසා මේ ආපහු වෙන ටික අගින්නත් ඕනේ නිසා අපිට නිර්වචනය නැහැ විශේෂ ආනිසන අනුකලනය කරනකොට ඔටෝමැටිකලි මේක ඇතුලේ ඍණ මේ වර්ගඵලයේ ඍණාංගය මේකට එකතු වෙලා ඒ කියන්නේ මේකෙන් අඩු වෙලා තමයි එන්නේ. කියන්නේ දැන් මෙතෙන්ද තියෙන දුර තමයි මේ වර්ගඵලයෙන් තියෙන්නේ. ආපහු ටික තමයි මේ වර්ගඵලයෙන් තියෙන්නේ. ඒතකොට විස්තරණය කියන්නේ අතන මෙදින මෙතෙන්ද තියෙන දුර. ඉතින් ඒක නිකම්ම හම්බ වෙනවා. අපි විශ්ින්ද ආදර්ශයෙන් අනුකලනය කරද්දී කොහොමද මේ තිරසක්ෂයෙන් යට තියෙන ඍණ වර්ගඵලය ඒ ඍණ කියනවා මේක නේද කියන්නේ. අර වැඩේ වෙනවා අඩු වෙන වැඩේ වෙනවා. හරි. ඊළඟ B සමාන 40 දී ආංශික තොරණය. ඒක ඔයගොල්ලෝ තොරණය වෙනවා ප්‍රවේගසිතේ අවකලනය ගන්න ඕනකම තියෙනවා. තොරණය වෙනවා ප්‍රවේගසිතේ අවකලනය ගන්න ඕනකම තියෙනවා.
දිශාවට මන්දයෙන් ගමන් කළ කාලය සරණ කෙරේ. ඒක ඒකේ තියෙන වරදක් විදියට මම දකිනවා ඉතින්. ඒක පොඩි තනියම මම හදලා ජීවිතේ දේවල් වෙන්න පුළුවන්. ඊළඟට මේ සාපේක්ෂ ප්‍රවේගය. ඒ සාපේක්ෂ ප්‍රවේගයේ ගැටලුවේදී सापेक्ष प्रवेग ගැටලුවේදී මම දැන් මේක ප්‍රමාණවත් කියලා විස්තර කරනවා. सापेक्ष ප්‍රවේගයේ ගැටලුවේදී දැන් ඉස්සෙල්ලා කියනවා v කුඩයි u sin θ නම් හම්බෙන්නේ බෑ කියලා දෙන්නා කියලා. ඒක තමයි සම්බන්ධයෙන් තියෙන්නේ. නවදීනේ ටෙක්ස්ටිල් නවදී නතර මේ කොහොමද කියන්නේ. දැන් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ දාලා තිනවා නැවත සාපේක්ෂව සබ්මරීනේ ප්‍රවේගය නෙවෙයි. දැන් ඔබ මතක තියාගන්න. දැන් මෙතන අර සබ්මරීනේ දිශාව දන්නේ නැත්තේ. සබ්මරීනේ තමයි දිශාව දන්නේ නැත්තේ. හරි? දිශාව දන්නේ නැත්තේ සබ්මරීනේ ප්‍රවේගයේ විශාල දිශාව දන්නේ නැහැ. ඒ දිශාව දන්නේ නැති කෙනාගේ ප්‍රවේගය තමයි අනිත්‍යාත්මක සාපේක්ෂව අපි බොහෝ අවස්ථාවල හොයන්නේ. මොකද ගැටලුව ඇතුළේදී අපේ ප්‍රශ්නයක් ඇටියට අහනවා දිශාව දන්නේ නැති කෙනාගේ දිශාව. එතකොට අර සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ ලියුවාම පොළොවට සාපේක්ෂව ඉමරාමයේ ප්‍රවේගයේ ලියවෙන විදිහට ලියනවා. මම විස්තර කරනවා මෙන්න මේකයි මම කියන්නේ. දැන් මොකෝ ගැටලුව තියෙන දේක් මම කියන්නේ. සමහරවට වෙනවා මෙතන පොළොවට සාපේක්ෂව සබ්මරීනේ ප්‍රවේගය තමයි මේක උත්තර වෙලා තියෙන්නේ. එතකොට දැන් ප්‍රවේග ත්‍රිකෝණ රූපසටහන ඇඳාම ඒ රූපසටහනේ දෙලින්ම තියෙන්නේ පොළොවට සාපේක්ෂව සබ්මරීනේ ප්‍රවේග දර්ශනය. ඒක දෙලින්ම ඒ විදිහම තියෙනවා. දැන් මේක මාරු කරොත් එනවා අපි m ට සාපේක්ෂව s කියන එක ලියුවොත් වෙන්නේ කිසි ගැටලුවක් නැහැ. ගාන හදන්න පුළුවන්. එතකොට එන්නේ s e ධන v e m කියලා. දැන් මේක සම්පූර්ණයෙන් සාපේක්ෂව පොළොව. එතකොට දැන් මේකට අපි ප්‍රවේග ත්‍රිකෝණය ඇඳුම් සම්පූර්ණයෙන් සාපේක්ෂව පොළොවේ ප්‍රවේගයේ දිශාව තමයි ඉන්නේ. ඒ කියන්නේ අපිට ඕන දිශාවේ ප්‍රතිවිරුද්ධ දිශාව තමයි රූපසටහනෙන් ඇඳෙන්නේ. ඒක අපේ හිතට ලොකු කරදරයක් ගැටලු විසඳන්නේ. ඒ නිසා අර දිශාව නොදන්න එක්කෙනාගේ ප්‍රවේගය පොළොවේ රාමුවට සාපේක්ෂව වෙන විදිහට සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම කියන්නේ එහෙම ලියනකොට ඇත්තට මේගොල්ලෝ රාමු ඉස්සරහට එන විදිහට ලියුවාම හරියට ඔය ගානට දැන් මේක මාරුනොත් ගැටලුවේ. හරි. දැන් මම මේ කියන්නේ විභාගයේදී පොඩ්ඩක් එහෙම වෙලා නිකන් ඔළුව අවුල් වෙලා කාලය වැඩිපුර වැය කරන්න වෙන අවස්ථාවක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒක වෙන දෙයක් නෙමෙයි. මේ කතා කරේ වෙලී සංසිද්ධියක් ගැන. දැන් මෙතනදී මේ v කුඩයි u sin θ එකට හම් වෙන්න බෑ කියලා. ඔකට වෙනවා මෙතන ඒ ප්‍රවේග ගාන u ප්‍රවේග දර්ශකයේ ඇඳලා ඒකේ කෙරවලින් අර v වෙච්ච මුද්දය ඇඳලා තියෙනවා. ඒකේ කෙරවලින් අර v වෙච්ච මුද්දය ඇඳලා තියෙනවා. දැන් අපි දන්නේ මේ කොහෙද තියෙන්නේ කියලා. හැබැයි හමු වෙන්න එන නිසා නැවට සාපේක්ෂව මෙයාට සාපේක්ෂව සම්මෙලනේ පෙත තියෙන්න ඕන මේ ලයින් එකේ නේ. ඔබ දන්නවනේ කිසියම් රාමු දෙකක් හම්බෙන්න නම් එන්නේ එකයිකට සාපේක්ෂව අනිකාගේ ප්‍රවේගය තියෙන්න ඕනේ තමයි දෙස. ඒ නිරීක්ෂකයාගේ දෙස. මේ පැත්තට තියෙන්නේ. මේ පැත්තට තියෙන්න ඕනේ පෙත එම්ගේ එස්ට සාපේක්ෂව. ඒ කියන්නේ මෙහෙම θ කෝණයක් ඇන්ගල් වල තියෙනවා. හරි. ඒතකොට පෙත තියෙන දිශාවට තමයි ප්‍රවේග දර්ශකය තියෙන්නේ. දැන් එතකොට දැන් මේ මෙතනින්
තීටා කෝණයක් ඇන්ගල් වෙන රේඛාවට මේ වෘත්තය හම්බුනේ නැත්නම් ප්‍රවේග ත්‍රිකෝණයක් පවතින්නේ හරියට ස්පර්ශ වුණොත් එක ප්‍රවේග ත්‍රිකෝණයක් පවතිනවා. එක ප්‍රවේග ත්‍රිකෝණයක්. හරියට මේ ස්පර්ශ වුණා. හරි. ඡේදනය කරන්න ගියොත් ප්‍රවේග ත්‍රිකෝණ දෙකක් පවතිනවා නේ. ප්‍රවේග ත්‍රිකෝණ දෙකක් පවතිනවා නේ. එහෙම නැතුව මේ ස්පර්ශ කරන ගියොත් එක ප්‍රවේග ත්‍රිකෝණයක් තියෙන්නේ. එතකොට තියෙන්නේ එක ප්‍රවේග ත්‍රිකෝණයක්. ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන් එක දිශාවක ඉන්නේ ගිහිල්ලා නැව හම්බෙන්නේ. ඒ දිශාව ගියොත් විතරයි හම්බෙන්නේ. හරි? මේකේ දිශා දෙකක් තියෙනවා. ඒ කියන්නේ එහෙම ගිහිල්ලා මේ හැවිලි දිනවල් ගන්නත් පුළුවන්. මෙහෙම ඇවිල්ලා මේ හැවිලි දිනවල් ගන්නත් පුළුවන්. හරි? එතකොට දැන් ඒක තීරණය වෙන්නේ මේ අරය වීගෙන වෘත්තයේ මෙන්න මේ රේඛාවට තියෙන ලම්බ දුරට අඩු වෙන්න තියෙන කාරණේ මොකක්ද? හරියට වීගෙන මෙන්න මේ තීටා ඇන්ගල් වල රේඛාවට මේ u දිග රේඛාව මේ u දිග එකේ ලම්බ දුර මෙහෙම තියෙන්නේ. ඒක u sin θ නේ. මේ ලම්බ දුර සමානයි u sin θ. ඔන්න ඔය ලම්බ දුර මේ වෘත්තයේ හරියට වඩා වැඩි වුණොත් ඒ කියන්නේ වෘත්තය මෙහෙම පවතිනවා. මේ අවස්ථාව. වෘත්තේ පවතින්නේ මෙහෙම. අර ඒ විදිහට වෘත්තේ ගහපුවාම ඊට ඇහෙන් තමයි අපේ රේඛාව යන්නේ. ඒ කියන්නේ ප්‍රවේග ත්‍රිකෝණයක් පවතින්නේ නැහැ කියන්නේ. අර ඒ විදිහට වෘත්තේ ගහපුවාම හරියට ස්පර්ශ වෙනවා නම් එක ප්‍රවේග ත්‍රිකෝණයක් තියෙනවා. කැපෙනවා නම් ප්‍රවේග ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ඒතකොට දැන් මේක කියන්නේ v කුඩා u sin θ කියන්නේ. එතකොට u sin θ කියන්නේ මේ දුර හැබැයි v ඊට වඩා කුඩා වෙනවා. ඒක වෘත්තේ උඩ මෙහෙන් යන්නේ. එහෙනම් අපේ දෙවියන් නැහැ. හරිද? ඊට පස්සේ ගැටලුවේ කියනවා මේ v විශාල u sin θ කුඩා u නම් t1 t2 යන වේගාවන් අතර ඕනෑම අවස්ථාවකදී සම්පැදීනේට නැව හමු වෙන බව පෙන්වනවා. t1 t2 සොයන්න කියලා තියෙනවා. හරි? දැන් අන්න ඒක හොඳට විස්තර කරගන්න ඕනේ. දැන් ඒ කියන්නේ ඡේදන අවස්ථාව ගැන තමයි මේ කතා කරන්නේ. ඒ කාර්යය පැහැදිලි වෙනවා. කාර්යය පැහැදිලි. ඒ ඡේදන අවස්ථාව ගැන තමයි එතන කතා කරන්නේ. දැන් මේ ගාන කියන විශේෂත්වය දැන් වෙන ගානවල මේ જાති ගණන් අපි හදලා තියෙනවා ඕනතරම්. හැබැයි අර ඕනෑම වෙලාවකදී හමු වෙන බව පෙන්වන්න කියන කතාව සාකච්ඡා කරලා නැහැ නේද? ඒ කියන්නේ t1 t2 අතර ඕනෑම වෙලාවකදී හමු වෙන බව පෙන්වන්න කියන කතිකාව කරලා නැහැ. නේ? කාර්යය නැද්දී t1 t2 අතර ඕනේ. දැන් මේකේ t2 ලොකුයි කියලා පේනවනේ. මේකේ හැටියෙ t2 ලොකුයි t1 කරනවා. ඒ කියන්නේ t1 තමයි අඩු කාලය. ඒතකොට මේ අඩු කාලේ එන්න නම් සාපේක්ෂ ප්‍රවේගයේ වැඩි අවස්ථාවක් තිබෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දර්ශක ත්‍රිකෝණය තමයි අදාළ වෙන්නේ t1. මොකද සාපේක්ෂ ප්‍රවේගය ලොකුයි නේ. සාපේක්ෂ ප්‍රවේගය ලොකුයි. එතකොට ඒ වෙලාවේ සම්පැන්නේ ඉන්නේ පල්ලෙහා. මෙන්න මෙහෙ දෙන්නේ. ඉතින් ඉක්මනට හම්බෙනවා. මේ ප්‍රවේග ත්‍රිකෝණය අදාළ වෙන්නේ t2කට. ඒ අවස්ථාවේ සම්පූර්ණයෙන් මෙහෙට ගිහිල්ලා තමයි නම හම්බෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙන් ගිහිල්ලා මේ වගේ තැනකට. මෙහෙට ගිහිල්ලා මෙන්න මේ වගේ තැනකට තමයි නැවේ පතේ හම්බෙන්නේ. එතකොට කාලය වැඩි. ඒකට හේතුව ඔබට පෙළලා මේ සාපේක්ෂ ප්‍රවේගයේ තියෙන අඩුව කියලා. සාපේක්ෂ ප්‍රවේගයේ තියෙන අඩුයි. විශාලත්වය අඩුයි. මේ ප්‍රවේග ත්‍රිකෝණය ගත්තාම සාපේක්ෂ ප්‍රවේගය
කාරණේ පැහැදිලිද මම කියන්නේ? මම හිතනවා මේ කාරණාව පැහැදිලි ඇති කියලා. මම විස්තර කරේ ඔකට මේ. ඒක දැන් මගේ ප්‍රශ්නේ නෙමෙයි. ඒතර T එක කියන්නේ මෙන්න මේ පැත්තට යන වෙලාව මෙන්න මේ ප්‍රවේග ත්‍රිකෝණේ මේ සාපේක්ෂ ප්‍රවේග දෛශිකය අරගෙන ලබා ගන්න කාලය. T දෙක කියන්නේ මෙන්න මේ ප්‍රවේග ත්‍රිකෝණේ මේ සාපේක්ෂ ප්‍රවේගය අරගෙන ලබා ගන්න කාලය. අතරම මෙන්න මේ දුර බෙදන්න බෑ. මෙන්න මේ දුර බෙදන්න ඕනේ මේක. ඒක තමයි T එක හම්බෙන්නේ. හරි? ඊළඟට මේ දුරම බෙදන්න ඕනේ සාපේක්ෂ පතේ. මේ සාපේක්ෂ පතේ බෙදන්න ඕනේ ස්ථාපනයේ. මොකද නැවේ රාමුවේදී හම්බෙන්න නම් m කියන එක හැදෙන්න දෙන්නේ. s ගේ රාමුවේදී හම්බෙන්න සිදු වෙන්න නම් සාපේක්ෂයෙන් මේ පතේ ඉන්නේ හැදෙන්න ඕනේ. මොකද s ගේ රාමුවේදී s ඉස්සරහින් s ගමන් කරන්නේ s ගේ රාමුවේදී s මෙතනදී මේ සම්බරේදී මේ පතේ ඉන්න ඕනේ. හැබැයි මේ පතේ ඉන්නේ පොළොවට සාපේක්ෂව නෙමෙයි ඉන්නේ. නැවට සාපේක්ෂව ඉන්නේ. මේකෙන් බෙදන්න. බෙදුවා නම් T එක. ඊළඟට මේ දුරම මේකෙන් බෙදන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රවේගය කොහොමද හදාගන්නේ? ඒක තමයි T දෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. අර T එක T දෙක අතර ඕනෑම වෙලාවකදී හමු කියන බව වෙනවා කියන්නේ. දැන් ඔබට පේනවා මෙන්න මේ ඉරට සම්බන්ධ වෙන ත්‍රිකෝණයකින් මේ හමුවීමක් කතා කරන්නේ. හරි? දැන් මෙයාගේ උපරිම වේගය v කියන්නේ. ඒතර v සම්බන්ධ කරගන්න පුළුවන් මේ වගේ තැන් දෙකකට විතරයි. හැබැයි අපිට පුළුවන් නේද මෙන්න මේ වගේ තැනකට සාධාරණ වශයෙන් මෙන්න මේ වගේ තැනකට සම්බන්ධ කරලා අපිට මේක v නෝට් කියන ප්‍රවේග ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න පුළුවන්. මේක ප්‍රවේග ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න පුළුවන්. හමු වෙනවා. හැබැයි මේ වෙලාවේ අර සම්මේලනය හොඳට බලන්න සම්මේලනයේ යාත්‍රා කරන වේගය අර උපරිම වේගයෙන් නෙමෙයි ඊට වඩා අඩු වේගයක් නේ. v වෙන්නේ මේ හැටි තේරුම් ගන්න ඕනේ. v නෝට් එක අඩුයි. v නෝට් අඩුයි v එක. සාධාරණ එක v නෝට් කියලා ගත්තේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක හමු වෙන්න පුළුවන් අවස්ථා අනන්තයක් තියෙනවා. ඒ අනන්තය අතරින් අඩුම කාලයෙන් හම් වෙන්න නම් මෙන්න මේ දෛශික ත්‍රිකෝණයට අදාළව තියෙන අවස්ථාව. වැඩිම කාලයෙන් හම් වෙන්න නම් මේ දෛශික ත්‍රිකෝණයට තියෙන අවස්ථාව. T දෙක තමයි වැඩිම කාලය. T එක අඩු කාලය. ඒ අතර කාලයකදී හම් වෙනකොට නම් මේ දෛශික ත්‍රිකෝණය නිර්මාණය කරගන්න ඕනේ. එතකොට මේ ලයින් එකේ මෙන්න මේ අතර ඕනම තැනකට මේක යාගන්න පුළුවන්. හරි? මෙන්න මේ ස්ථාන දෙක අතර ඕනම තැනකට මේ දෛශිකයක් සම්බන්ධ කරලා ත්‍රිකෝණයක් ගත්තේ. හැබැයි ඒ ඕනම අවස්ථාවකදී ඔබ බලන්න මේ සාධාරණ අවස්ථාවක v නෝට් කියලා ගත්තේ ඒ වේගය අර උපරිම වේගයට අඩුයි. ඒ කියන්නේ සම්මේලනයේ උපරිම වේගයෙන් ගිහින් නෙමෙයි ඔය වැඩි කෙරෙන්නේ. ඊට වඩා අඩු වේගයෙන් ගිහින් අපි හම් වෙන්න පුළුවන්. හරි? හම් වෙන්න පුළුවන්. දෛශික ත්‍රිකෝණය නිර්මාණය කරනවා. අන්න ඒකයි ඒතර මම කතා කරනවා ඔය ඉතින් අනිත් එක නම් මම හිතන්නේ කතා කරන්න ඕනේ නැහැ. මොකද ඒ කැල්කියුලේෂන් එක අපි ඕනවට වැඩි කරලා තියෙන එකක්. හරි? මම ඒකද කියලා දිනවා අන්තිමටම ආදේශ කරන්න කියලා. ඒ කාරණා. හරි? ඉතින් ඔබ මේ කරුණු කාරණා බොහොම නිරවුල්ව මනසට ගන්න ඕනේ. මේ දේවල් හරියට කරන්න. ඒකයි මෙතන තියෙන රහස වෙන්නේ.